අයිබෝන් විශ්ව ශක්තිය සහ බුදුදහම පිළිබඳව හතරවෙනි හඬපටය මෙසේ සඳහන් වනු ඇත. මේ ලෝකේ සෑම මනුෂ්‍යයෙක්ම ගොඩාක් කැමති ප්‍රසිද්ධ වන්න. ඒ වගේම ධනවත් වන්න, මහජනයා අතර කීර්ති නාමයක් අරගෙන ඔහු වැජබෙන්න. ඒ කියන්නේ ඊට පස්සේ ඔහුගෙන් එන පෙළපත නැත්නම් ඔහුගේ පරම්පරාව මේ ප්‍රසිද්ධ නැත්නම් ප්‍රසිද්ධියට පත් කරන්න තමයි ඔවුන්ගේ අඩිතාලම. මේක මනුස්ස මනසකින් තිබෙන ඇත්තටම එක බලාපොරොත්තුවක්. පුතු ගොඩක් ආසයි අපි මේ තාත්තගේ දේවල්, අම්මගේ දේවල්, පරම්පරාවෙන් ලැබිච්ච දේවල් එහෙම කියලා ඒක හරියට අගය කරනවා. ඕනම දෙයක් කියන්නේ වස්තුවක් වෙන්න පුළුවන්, ඒ වගේම යානවා, දෙමව්පියන්ගෙන් ලැබිච්ච දේ කියන්නේ හරි කැමති. එතකොට මේ දැන් මට එක ප්‍රශ්නයක් නගලා තිබ්බා, මේ රටක නායකයෝ වෙන අය මේ අපායට යන්නේ නැහැ කියලා එක පුද්ගලයෙක් මට මේ දෝෂාරෝපණයක් කරලා තිබ්බා. මොකද නායකයෙක් වෙන්න තාම පින් බලය තියෙන්න අවශ්‍යයි කියලා. ඒ කියන්නේ එයාගේ පින පරදීලා තමයි මේ භවයේ නායකයා නැත්තම් රටක ජනාධිපතිවරයෙක් වෙන්නේ. මම මේ කතා කරන්නේ ලංකාව ගැන පපටක් නෙමෙයි, පෘථිවියේ තිබෙන මේ හැම රටකම ඉන්නවනේ ජනාධිපතිවරයෙක්. ඉතින් මම ඒව ගැන ඉතින් විවේචනය කරන්න යන්නේ නැහැ. මම දන්න විශ්ව ශක්තිය මට කියන දේ විතරයි මම මහ ජනතාව දැනුවත් කරන්නේ. මොකද දැන් අර කියමනක් තියෙනවා, මේ බල්ලෝ පාරේ මිනිස්සු යනකොට බුරනවා. මිනිස්සු හිතන්නේ මේ බල්ලා බුරන්නේ මිනිස්සයාට කියලා. කවදාවත් මිනිස්සෙක් බල්ලෙක් කියන්නේ මිනිස්සෙක් බල්ලෙකුට විරුවට බල්ලෙක් මිනිස්සෙක්ට බුරන්නේ නැහැ. හේතුව තමයි මිනිස්සයාව බල්ලා අඳුරනවා. මොකද හේතුව, ඒක හොඳ උදාහරණයක් තමයි මම ඔබට කියනවා, මේක සත්‍ය සිදුවීමක්. ඔබට හැකියාවක් තිබෙනවා නම් එකම බල්ලෙකුට එකම එක කියන්නේ උදාහරණයක් දවස් 3ක් කන්න දෙන්න එකම වෙලාවට. ඒ බල්ලට ඔබ දවස් 3ක් නෙමෙයි අවුරුදු 3ක් මතක තිබෙනවා. ඒ කියන්නේ ඔහුගේ මතක ගබඩාවේ ඔබ පිළිබඳව අවුරුදු 3ක් මතක තියෙනවා. මේක මම පරීක්ෂණයක් කරලා හොයාගත්ත දෙයක්. ඊට පස්සේ ඒක ගොඩක් අය වෙන වෙන කතාවල් වලටත් ලිව්වා. එතකොට බල්ලට එච්චර අඳුරන්න පුළුවන් වුණාම බල්ලට තිබෙනවා මේ මිනිස්සයාගේ කියන්නේ වෙනස්ම ඇස් දෙකක් තියෙන එකේ ඇස් දෙකට ඒ වෙනත් ඡායාවක් නැත්නම් වෙන අමනුෂ්‍ය බලපෑමක් දැක්කම මිනිස්සයාට නෙමෙයි බල්ලා බුරන්නේ ඒ අමනුෂ්‍ය බලපෑමට. ඉතින් එක මම මෙතනට ආවෙනික කරගත්තේ මේ එතනදී හඳුනා ගැනීමයි පෙරට්ටුව කියලා කියන්නේ ඒකට. ඒ වගේ මේ අපාය පිළිබඳ, එතකොට වර්තමාන මේ ජීවිතය පිළිබඳ සහ අනාගතය පිළිබඳව ගොඩක් කතා කරන්නේ
මනල් කල්පිත අදහස් තියෙන පුද්ගලයෝ. ඔවුන් මේ අපාය දැක්කොත් කවදාවත් ගෙයින් එල්ලට බහින්නේ නැහැ. ඒ මොකද ඒ තරම් බය හිතෙනවා. ඒ කියන්නේ ඔහු මැරුණා නම් ඔහු හැමදේම ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒ මොකද හේතුව ඒ තරම්ම දුක්ඛිත සම්දිස්ථාන දෙකක් තමයි යෝක. ඒ නිසා මේ ගොඩාක් පරිස්සමෙන් වචන ප්‍රකාශ කරන්න යම් කිසි නායකයෙක් කියලා ජේසුස් වහන්සේ ඔබ දන්නවා මේ ලෝකෙම දැන් දන්නේ කතෝලික ආගම සහ ගොඩක් ආගම දන්න කෙනෙක් තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. උන්වහන්සේ මරණ මංචකයට කලින් උන්වහන්සේ සමග හිටපු ගෝලයෝ 12 දෙනාගේ පාද සෝදනවා. එළක පිහදාන. එතන අදහසක් දක්වනවා මේ නායකයා කියන්නේ සේවකයා කියලා. ඒකද නායකයා ජීවත් වන්නේ සේවකයාගෙන්. එතනදී ජේසුස් වහන්සේත් එතනත් යමක් මිනිසුන්ට පෙන්වලා දුන්නා. ඒ නිසා නායකයා කියන කෙනා මේ ලොකුට පම්පෝරි ගහගෙන පුරාජයරෝ විදිහට ජීවත් වෙලා මේ ලෝකෙට විතරයි උට. ඊට පස්සේ ඔහුගේ પરම්පරාවේ ඒ අඩිතාලම යනවා. මොකද ඒක හේතුව ඒගොල්ලන් අපායට ගියාම කියනවා මේ දඩුවම් මගේ දරුවන්ට දෙන්න එපා මේ කියලා ඉවිල්ලා කියනවා. ඒ කිව්වට පස්සේ කියනවා අපාය යම රජුරු වෙන්න පුළුවන්. නැත්නම් අන්ධකාර ශක්තියෙන් වෙන්න පුළුවන්. ඒ වගේ දරුවන්ට ඒ පිළිබඳව කියලා දෙන්න කෙනෙක් මේ පෘථුවියේ ඉන්නවා කියලා ඒ කාලෙට. ඒදී ඒ නායකයන්ගේ අම්මා තාත්තා අඬා වැළපෙනවා. ඒ මොකද ඒක තමයි ජම්ම පාපය කියන්නේ. නැත්තම් පෙර අකුසල. එතකොට මෙතනදී කියයි මේ මම මේ කතා කරන්නේ කතෝලික දහමක් කියලා. නැත සහෝදරයා. මෙතන කතෝලික දහමක් නෙමෙයි මේක තමයි යථාර්ථය. මේ සංසාරය කියලා කියන්නේ සංසාරේ ඉපදෙනවා මැරෙනවා ඉපදිනවා මැරෙනවා කොහොම මේ ඔබ ගේ දෙමෝපියෝ බව කතරක සිටම ඔබත් එක්ක ඉන්නවා. එතකොට මේ ඒක අවසාන වෙනකොට ඔබලා પરම්පරාව වඳ වෙනවා. මේ පන්ද ලංකාවේ බොහෝමයක් මම උදාහරණ ගත්තොත් ලංකාවේ ඉන්නවා. වඳ પરම්පරාවල් අවසානයේ කියන්නේ මුලින් හොඳට ඥානමය પરම්පරාවක් වෙනවා. ඊට පස්සේ වඳ પરම්පරාවට එනවා. ඒ වඳ වෙනවා කියන්නේ පිරිමි ඥානයේ වඳභාවයට පත් වෙලා දරුවෝ ලැබෙන්නේ නැති වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ සදාකාලික අපායයි. ඉන්න හොය භාවනා කරන උදවියගෙන් ඇත්තටම භාවනා කරන කෙනෙක් නම් ඔහුට අපායට යන්න පුළුවන් නම් ඔහු ඔබට කිය ඇත්තටම මම කියන කතාව ඇත්තක් කියලා. මනල් කල්පිත භාවනාව කරන කට්ටිය ඉතින් ඒවා මිනිසුන්ගේ වාසියට හදන්නේ. මම කිසිම දෙයක් මිනිසුන්ගේ වාසියට කියන්නේ නැහැ. මතක තබා ගන්න. මේ ලෝකේ තියෙන නීති එකයි. මේ මිනිස්සු නීති 10ක් හදාගත්තට. ඔබ බලන්න ආකාශයේ දිහා. විදුලිය ගත්තම විදුලියේ නිමුණම අන්ධකාරය. ඒ නීතියට ඒවා හැම දෙයක්ම වැඩ කරනවා. කියන්නේ දවල්ට අවශ්‍ය නම් ලයිට් දාන්න පුළුවන්. හැබැයි එච්චර එළියක් නැහැ. අන්ධකාරයේ විදුලිය දැම්ම විදුලිය කියන්නේ කරන්ට් එක දැම්මම ඒකේ එළිය තියෙනවා. එතකොට මේවා වෙන්නේ මොන වගේ ක්‍රමයක්ද? මම මීට කලින් කතා කරපු හඬපට වල හිතන්න. ඒකට තමයි ආකර්ෂණ නීතිය කියන්නේ. මේ ආකර්ෂණ නීතිය අද මිනිස්සු තුලින් ගිලිහිලා තියෙන්නේ.
ඉතින් ඒ ගිලිහිච්ච නිසා මිනිස්සු විවිධාකාර ස්වභාවික විපත් වලින් දුක් විඳිනවා, ව්‍යසන වලට මුහුණ දෙනවා, අසංගත රෝග වලින් ජීවිත දක්ෂයටපත් වෙනවා. ඒ නිසා ඊටමත්ම කෙටි කාලයකදී මේ පෘථුවිය විනාශ වෙමින් පවතිනවා. මීට වසර 4කට වගේ උඩදී මම 4කට වඩා වැඩි මම හිතන්නේ 2016 වගේ මට මතක විදිහට මම පේජ් එකක් ක්‍රියේට් කරලා ඉතින් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් susat.lk එකේ 2060 වෙන විට ලෝකේ විනාශය කියන්නේ අවසාන අධීරය වෙන විට ඒ වෙන විට බොහෝ පුද්ගලයෝ කියන්නේ 100 ඉන්න පුද්ගලයන්ගෙන් 100%ක්ම බුද්ධ ආගම වැළඳ ගන්නවා. හැබැයි බුද්ධ ආගම ගුවම එතනදී තියෙනවා තේරවාදී ධර්මයක් ගැන කතා කරන්නේ. මේ තේරවාදී ධර්මයක් කියලා කියන එක හරියම ඉවසිලිවන්තව නිමුණු සිතින් හරියම ඒකේ මේ ඒ ධර්මයේ මේ ධර්ම උගන්වන කෙනා පුංචි දරුවෙක් වගේ තමයි කියන්නේ විශ්ව ශක්තියක් එක්ක ඒක සම්බන්ධ වෙන්නේ. එයාට තමයි තේරවාදී බුද්ධාම කියන්නේ. તો ආවේගශීලීව මිනිස්සුත් එක්ක ගස්ඨන කරන කෑකෝ ගහලා කියන අයව ප්‍රතික්ෂේප කරනවා. එනිසා මේ මහඬපටය පිළිබඳ ඔබේ අදහස් ලියන්න පුළුවන්. ඔබට තුරුණුවන්ගේ සරණ මා පතනවා. ඒ වගේම ඔබගේ ආගම කුමක් වුවත් මට යදාල නැහැ. මම ඔබට මේ තුරුණුවන්ගේ සරණ බුදු සරණයි කියන්නේ මගේ දෙමව්පියන්ගේ මගේ පියාගේ දහම බෞද්ධ. ඒකට මම මේ ධර්මය අනුකූලවම සිරෙන්න ඕන. ඉතින් මම වෙනත් හැම ධර්මයක්ම ඒවයි සම්පූර්ණම දැනුම ලැබලා ඉවරයි. නමුත් මම කිසි ධර්මයක් විවේචනය කරන්නෙත් නැහැ. ඒව ධර්මයක ඉන්න කෙනෙකුට මම කියන්නේ තව ධර්මයකට යන්න කියලා. මොකද ඒගොල්ලන්ගේ මනසට දිනක විශ්වයේ විසින් කතා කරනවා. ඒ දවසේ ඒගොල්ලන් තීරණය කරයි. මේක මේ මට මේ ප්‍රචාරය කිරීමට සහ මේ මහඬපටිය මේ වෙලාවේදී මේක කියන වෙලාව මධ්‍යම රාත්‍රියේ මේ විශ්ව ශක්තිය විසින් මට කිව්වා මේක මහ ජනතාව වෙත දැනුවත් කරන්න. මොකද නායකයා යනු මිනිහ කියන්නේ සේවකයා. ඒ වගේම අර බල්ලාගේ උපමාව බුදුරජාණන් වහන්සේද කියපු වචනයක් තියෙන වෙලාවෙම මතක් කරන බාල ධර්ම 10. කියන්නේ ඔබ බල්ලෙක් වගේ මිනිස්සෙක් ගැන හිතනවා නම් ඔබ බල්ලෙක් වෙනවා. ඒ වගේ පුද්ගලික විවේචනය කරන්න එපා. ඔබ හිතන්න ඔබ මරණ පුද්ගලයෙක්. ඔබ අද ඉතුරු කරපු ධනය යාන වාහන ඔය හැම දෙයක්ම ඔබට අහිමි වෙන්න යන්නේ. මේ වෙලාවේ ඔබට හැදෙන්නේ ඔබ ලද කුසල. මේ කුසල ශක්තිය තමයි ඔබේ ජීවිතේ දැන් පවතින්න යන්නේ. මම ඔබ ඔය මගේ මේ කියන වැකි වලට විරුද්ධව ඔබ නැගී හිටිනවා නම් මම ඔබව පරාද කරන මේ කොරෝනා වෛරසය. අද මේ වෛරසය තුල කෝ ආදරය. අද පණ වගේ ආදරය කරන ගෑන් ළමයි පිටින් ළමයි දෙන්න දෙපැත්තට ගිහිල්ලා නැද්ද? පණ වගේ ආදරය කරන බිරිඳා සැමිය දෙන්න දෙපැත්තට ගිහිල්ලා නැද්ද? දරුවෝ එක දිහායක. මට මතකයි කඩවත ප්‍රදේශයේ වගේ එක දරුවෙක් බිල්ලෙල දාන්න නැති වුණා. තමන්ගේ අම්මා මේ නිරෝධාණයට රන් ගියා කියලා. එතකොට කොහොමද ඉවසීම යාගේ? එනිසා මේ ඉවසීම කියන එක හරියට තියෙන්න ඕනේ තමයි. නමුත් හැමෝටම ඉවසීම නැහැ කියන එක මම පිළිගන්නවා. මොකද එහෙමනම් මේ ලෝකේ ඉන්න සියලු මිනිස්සු රහතුන් සහ බුද්ධත්වයට පත් වෙනවා.
විශ්ව ශක්තිය ඔබට හරි කරුණාවන්තයි. ඒ වගේම ඥාන විකෘතිභාවය සහ මිනිසා විසින් මිනිසාට එපා කියපු දේ කරාට පස්සේ මිනිසාව නසනම හැරෙන්න විශ්ව ශක්තියට වෙන කරන්න දෙයක් නැහැ. බොහෝ පුද්ගලයෝ කියනවා දැන් බුදුවරයෙක් ඉපදී 2500ක් ගිය පසු විනාශයක් වෙනවා කියලා. ඔය එක වෙන්න පුළුවන්. විශ්වය කැළඹිලා තියෙනවා කියලා බොහෝ අය කතා කරනවා. නමුත් ඔබ විශ්ව ශක්තියෙන් ඇහුවද ඇයි ඔබට මෙහෙම වෙන්නේ කියලාවත් කවදාවත් බහන්න. ඇයි ඔබේ ජීවිතේට මෙවැනි දේවල් සිද්ධ වෙන්නේ? ඒවලට හේතු සාධක පෙන්වන්න කියන්න. ඔබට කතා කරයි විශ්වය. ඔබට ඔබේ හැම ප්‍රශ්නයකටම විශ්ව ශක්තිය විසින් උත්තර සපයනවා. යම් කිසි දෙයක් මාමය කියන වචන ඔබට විශ්වාස නැතිනම් ඔබට පුළුවන් විශ්ව ශක්තියෙන් ඔබේ ප්‍රශ්නට උත්තර අහන්න. විශ්ව ශක්තිය උත්තර දෙනවා. ඒක විශ්වාස කරන්න ඕනේ. ඒ කියන්නේ දෙයක් පිළිබඳ කියන්නේ තණ්හාවක් තියාගෙන දෙයක් ඇහුවොත් විශ්ව ශක්තිය උත්තර දෙන්නේ නැහැ. උත්තර සිටුවරෙක් වගේ හිටපු බුදුරජාණන් වහන්සේ රචකම් කරන කාලය තුලදී උදේදී අතහැර ගියානම් කියන්නේ විමුක්ති මාර්ගය හොයාගෙන ඔබ කවුද මොහොතක් සිතන්න. ඔබ සන්තක තිබෙන දලය ඔබට හිමි වෙනවා කියලා ඔබ දැනත් ඔබ ඒවා බදාගෙන ඉන්නවා. සහෝදරයා ඒවා ඔබෙන් උදුර ගන්නවා. ඒවා අහිති මාරයට. ඒ මාරයා තමයි ඔබට ඒ දේවල් කියලා බොහිර කරලා දෙන්නේ. එනිසා ඔයාලට අවු වෙන්න එපා. ඔබ රහත් එක් වෙන්න උත්සාහ කරන්න. ඔබේ ජීවිතයේ හරි දැක්ම සොයා ගන්න. දැන් ඇඟිලි 10 10 විදිහක් නේ. විශ්ව ශක්තිය මට කතා කරන විදිහට නෙමෙයි ඔබට කතා කරන්නේ. ඒ නිසා ඔබගේ මාර්ගය හොයාගන්න ඕනේ. ඒකට මහන්සි වෙන්න ඕනේ. කැප වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ ගමන යන්න බෑ. මේක කිසිම කෙනෙකුට තේරුම් ගන්න බෑ. විශ්ව ශක්තිය ඔබ තෝරගෙන ඔබට ගැලවීම තියෙනවා. එහි අර්ථය තමයි ඔබේ ගැලවීම ඔබ සතුයි කියන්නේ. කවදාවත් බුදුරජාණන් වහන්සේ ඔබට කිව්වේ නෑ. මමත් ඒකයි බුදුරජාණන් වහන්සේ මෙච්චර දුරට බුදුරජාණන් වහන්සේ ගැන කතා කරන්නේ. උන්වහන්සේ කිව්වේ නෑ කිසිවෙක් මා සමග යන්න මගෙන් ගැලවීම තියෙනවා කියලා. කිව්වේ ඔබගේ ගැලවීම තියෙන ඔබ ළඟයි. ඔබගේ ගැලවීම ඔබ ළඟ තියෙන ඔබ තමයි හිතන්න ඕනේ. එනිසා මේ ගැන හිතන්න. ඉදිරියේදී මම ඔබට තව මෙවැනි හඩපටි ප්‍රමාණය මට කියන්න බෑ 50ට 10ක්ද ඒක කියන මොකද විශේෂ ශක්තිය ඔබට දෙන්න අවසාන දේ දක්වා මම දැනුවත් කරනවා. ඔබට කුසකිරි නම් විශ්ව ශක්තියෙන් ඔබ කන්න ඉල්ලන්න
ඔබට තිත්තකාඩි නැත්තම් වස දෙන්නේ ඔබට කන්න මාර්ගය හොයලා දෙයි. ඔබට තිබහට වතුර විශේෂ ශක්තියෙන් ඉල්ලන්න. ඔබට අනිවාර්යයෙන්ම හොඳ පානීය ජල උල්පතක් මතු කරලා දෙයි. මේ වෙලාවේ ඔබ කිසි දෙයක් මිනිස්සුන්ගෙන් ඉල්ලන්න එපා. මිනිස්සු ඔබට දෙයක් දෙන්න බැඳී හිටින්නේ නැහැ. මොකද මේ වෙලාවේදී තමන්ගේ දරුවව තමන්ගේ අම්මට ඉදිරියේදී පේන්නේ තමයි පස්සේ සිංහෙක් පන්නනා වගේ. මොකද ඒ තරම් භයානක වෛරස් එකක් ඔබ මුහුණ දෙනවා. මං අම්මා උදාහරණයට ගත්තේ අම්මා තමයි ඔබට නියම ආදරේ තියෙන්නේ මේ ලෝකේ ඉන්න. මෙලොව දෙවියන් හැටියට විශේෂ ශක්තිය කියන්නේ අම්මයි තාත්තයි. ඒ තරම්ම විවිධ දුක්ඛම් පටු ඔබට එනවා. ඒ නිසා මේක මම ඔබට ඔබේ අම්මා උදාහරණයට ගත්තා කියලා මට බයින්න උත්සාහ කරන්න එපා. හේතුව විශේෂ ශක්තිය තමයි මේවකි මට අර්ථකථන දෙන්නේ. ඔබගේ අම්මා ඔබට ගොඩක් ආදරේ ඇති. ඔබගේ තාත්තා. නමුත් මෙම කාලයේදී ඔවුන් ඉතා අසරණයි. නිසා ඔවුන්වත් පරිස්සම් කරගෙන ඔබත් පරිස්සම් වෙලා විශේෂ ශක්තියෙන් පමණක් උදව් ඉල්ලන්න. ඔබ පාන්දර 3:21ට විශේෂ ශක්තියට කතා කරන්න. පාන්දර 3ට අවදි වෙන්න මේ කාලේ. අවදි වෙලා විශේෂ ශක්තියට කියන්න වේ දුක. විශේෂ ශක්තිය ඔබට ඔබ කතා කරන්න. දැන් මම ඔබට මේ හඬපඩිය ඇසෙන්න සලස්වන්න විශේෂ ශක්තිය මට කිව්වා නම් ඔබ මේ වෙලාවට නැගිටලා කියන්න විශේෂ ශක්තිය මට හරි දේ කරන්න පාර කියා දෙන්න කියලා. එතකොට විශේෂ ශක්තිය ඔබට පාර කියා දෙනවා. ඔබ හරියට මහන්සි වෙලා කටයුතු කරොත් නැවත පෘථිවිය විනාශ නොකර පෘථිවිය අභේදානීය විශේෂ ශක්තිය දෙන්න පුළුවන්. ඒක තිබෙන්නේ ඔබේ ඇතේ. ඔබ නිවැරදි විදිහට යථාර්ථවාදීව විශේෂ ශක්තියෙන් උදව් ඉල්ලන්න. ප්‍රථමයෙන් ඔබේ ගැලවීම. කියන්නේ ඔබේ ගැලවීම කියන්නේ ඔබ ස්ථාරත්වයකට ගන්න කියන්නේ. ශක්තියෙන් උදව් ඉල්ලන්න ඔබේ එදිනෙදා ජීවිතේ. ලෙඩ රෝග විශේෂ ශක්තිය වාර කරන්න. ඔබ දන්නවද සෞඛ්‍ය ශ්‍රේෂ්ඨ කඩා වැටිගෙන කිසි දෙයක් පාලනය කරගන්න බැරි තත්ත්වයට මිනිස්සු වැටිලා. මේ වෙලාවේදී ඔබව පෙරගන්න ඉන්නේ ආපෝ තේජෝ වායු පදව කියන පංච මහා භූත ශක්තියෙන් වෙන විශේෂ ශක්තියයි. විශේෂ ශක්තියට හුඟම් දෙන්න. විශේෂ ශක්තියෙන් පමණක් උදව් ඉල්ලන්න. අපිට කිසි කෙනෙක්ගෙන් උදව් ඉල්ලන්න එපා. විශේෂ ශක්තිය ඔබව බලා ගන්න, ඔබට ආශිර්වාද කරනවා. මේ දේ මෙතෙන් සිට ක්‍රියාත්මක කරන්න. ඔබ මේ හඬපටිය අසා ඔබ හිතනවා මට මේ දේ කියද්දි මට ගොඩාක් නිදිමතයි. ඒ නිදිමත එන ගමන්මයි මම මේ ඔබට මේ දේ කියන්නේ. මොකද මට අවශ්‍යතාවය තිබුණා මේක කියා ඉවර කරන්න. එනිසා අද දිනේ වර්ෂ 2021 6 මාසේ 13 වෙනිදා මේ කරන ඔබට හඬපටිය කියන රෙකෝඩ් කරන දවස. මේක දැන් හිට අවසතුවද හරි මම මේක මහජනය අතර එවන් කරමු උත්සාහයක් කරනවා. මොකද
මේක ඔබ අසන්නත් විශේෂ ශක්තිය කැමැත්ත තියෙන්න ඕනේ. ඒක තමයි ඇත්ත. කිසියම් දෙයක් ඔබේ ජීවිතයේ සහ ඔබේ සිතුවිලි සහ ඔබේ ඉදිරියට ඔබට වෙන සියලු දේවල් විශේෂ ශක්තිය කැමැත්තටයි වෙන්නේ. හැබැයි ඔබට පුළුවන් මේ විශේෂ ශක්තිය උදව් වල අනුකම්පාව එලා අඬලා වැළපෙලා ඉල්ලන්න. ඔබ දන්නවා වැරදිකාරයෝ නිවැරදිකාරයෝ නොකරනවා වුණත් විශේෂ ශක්තිය දයාලුයි. ඒ කියන්නේ හරි කරුණාකර කෙනෙක්. විශේෂ ශක්තියට පරිගන්න මුලාවක් නැහැ. පරිගන්නේ විශේෂ ශක්තිය නෙවෙයි. ඔබ කරපු වැරද්දට ඔබ දඩුවම් විඳිනවා. ඔබ ස්වභාව ධර්මයට කරලා තියෙන අපරාධයට. ඔකේ ඒව කරේ දේශපාලන නායකයෝ කියලා. දේශපාලන නායකයෝ තොයිරුයි කවුද ඔබ? ඔබ කවදා හරි විශේෂ ශක්තිය කිව්වද විශේෂ ශක්තිය මේ නායකයා හරිනම් පත් කරන්න කියලා නෑ. ඔබ ඡන්ද පොලිමේ ගිහිල්ලා ඔබ ඡන්දේ පාවිච්චි කරා. 1800 ගණන් වල සිට මේ දක්වා මේ ක්‍රියාවලිය සිදු වෙනවා. හින්දා ඔබට විශේෂ ශක්තියෙන් ගැලවෙන්න බෑ. අද සිටවත් කියන්නේ විශේෂ ශක්තිය හොඳ නායකයෙක් දෙන්න අපිට කියලා ඉල්ලීමක් කරලා බලන්න. යහපත් නායකයෙක් ඔබට දෙයි. ඔබට ඔබ නිවැරදි විදිහට විශේෂ ශක්තියෙන් උදව් ඉල්ලගෙන යනකොට විශේෂ ශක්තිය ඔබට හොඳ ස්වාධීන නායකයෙක් පත් කරලා දෙයි. මේ ශ්‍රී ලංකාව ඇතුළු පෘථිවියම ශාස්ත්‍රීක කරයි. සුදුසු නැති මිනිස්සුන්ව ඔබෙන් ඈත් කරයි. ඔබට යහපත් ජීවිතයක් දෙයි. ඒක විශ්වාස කරන්න. එසේනම් මේ ගැන මොහොතක් හිතලා මෙහි යම් අඩුපාඩු ඇති මේ කිසිම දෙයක් මට කියන්නේ මේ හඬපටියේවත් වචන කියන්නේ මට ඒ වචන එන්නේ නැහැ කියන්නේ මේක එඩිට් කරලා ඒ වගේ දේවල් මම කරලා ගොඩට එවන්නේ මට මේ ආපු මැසේජ් එකම මම ඔයාලට එවලා තියෙනවා. එහි යම් අඩුපාඩු ඇති වගේ ඒ කියන්නේ ඒක විශේෂ ශක්තිය මොකද මට මේක මේ ප්‍රසිද්ධ වෙන්නවත් මට මේ ධනිය උපයන්නවත් කරන වැඩක් නෙමෙයි. මේක මේ මානවයා වෙනුවෙන් ඔබ දැනුවත් කරලා ඔබ තුලින් ඔබේ ගැලවීම හොයාගෙන මේ ව්‍යසනය මේ දැන් ඉදිරියට තව මාස දෙකක් විතර යනකොට ඔබට හිතාගන්න බැරි දේවල් ශ්‍රී ලංකාව තුලත් වෙන්න පටන් ගන්නවා. එහි විට 7 වෙනි මාසේ 28 විතර වෙන විට තවත් දරුණු වෙනවා. එවිට මාද නිරෝගීන්දීද නැද්ද කියන දේ කියන්න බෑ. හේතුව හැමදේම තීරණය වෙන්නේ විශේෂ ශක්තිය කැමති නිසා. විශේෂ ශක්තිය කැමති නම් මවත් ජීවත් කර විශේෂ ශක්තිය කැමති නම් මගේ හුස්ම ගන්න ඉතින් මට කෝකත් එකයි. මොකද මම කියන්නේ මගේ ගමන මම ආවා මම කරගන්න ඕන ටික කරගත්තා. ඔබ දැනුවත් කරනවා. ඔබත් කැමති නම් මම මේ ප්‍රාර්ථනාවක් කරන්න කැමති නම්. මොකද මා කවුද කියන එක ඔබ දැනගත්තොත් ඔබ බය වෙනවා. ඒ නිසා මා ගැන මම වැඩි පුරාජේරු කියන්න කැමති නැහැ. ඔබට නැවත මම විශේෂ ශක්තිය සහ බුදුදහම පිළිබඳව අර්ථකථන වල විශේෂ ශක්ති පණිවිඩයක් නැවත ගෙනෙමි. ඔබට ඔබගේ ආගම දහමේ ආශිර්වාදය සහ තුරුණුවන්ගේ සරණද බුදු සරණද දේව සරණද සමත හිමි වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ සුබ සිද්ධාට ස්තුතියි. විශේෂ ශක්තිය ආශිර්වාදය සමත